समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං වික්ඛවේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං නත්තගමාය ඥානස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියායති. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල දහමේ සැබෑම පැතිකඩ පිළිබඳව සාකච්ඡා කරන බොහොම වටින දහම් දේශනා මාලාවක්. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ 45 වසරක්. බුදුරජාණන් වහන්සේ විශාල යහපතක් තුන් ලෝකයකටම සිද්ධ කරලා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නට කලින් වාර කිහිපයක්ම පාපී මාර මොකද කළේ? බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආරාධනා කළා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සඳහන් කළේ, පාපී මාරය මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වික්ත විනීත විශාරද බහුශ්‍රృత ධර්මදර ධම්මානුධම්ම පටිපන්න ආදී භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකයන් උපාසිකාවන් සකස් වන තුරු තමන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වීම අභව්‍යයි කියලා. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ, දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ යම්කිසි අවබෝධයක් ලබා ගත්තා නම් රාග දේශ මෝහාදී ක්ලේශයන් ප්‍රහාණය වෙන ඒ අවබෝධය ලබා ගන්නට බුදු පියාණන් වහන්සේ සංසාර ගමනේදී කළ කැපකිරීම් වල ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. අසංකේ කල්ප ගණන් 5,12,000 ගණන් බුදුවරයන් වහන්සේලා හමුවේ අදිෂ්ඨාන ගනිමින් විවරණ ලැබමින් මේක දීර්ඝ කාලීනව කළ කැපකිරීමක් මත තමයි බුද්ධත්වයේ කියන එක සිද්ධ වුණේ. ඒ බුද්ධත්වයට පත් වෙලා 45 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් සත්වයෝ සසර දුකෙන් නිදහස් කෙරෙව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතකින් මේ ශාසනය අතර වෙනවට මනාපුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ මේ ශාසනය තව අවුරුදු ගාණක් ඉස්සරහට තල්ලු කරගෙන යන්න. ඉදිරියේදී උපදින අයටත් අනාගතයේ උපදින අයටත් සැනහෙන්නට ශාසනය ඉතුරු කළ යුතුයි කියන අදහස සම්මා සම්බුදු පියාණන් වහන්සේට තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාපී මාරයාට සඳහන් කරනවා වික්ත විනීත විශාරද බහුශ්‍රృత ධර්මතර ධම්මානුධම්ම පටිපන්න පරමත ධර්මානුකූල විසඳන සිව්වනක් පිරිසක් ගොඩ නැගෙනකන් මගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ නැහැ කියලා. එදායේ ගත් අදිෂ්ඨානය නිසා තමයි අද අපි සැනසෙන්නේ. අපි අපේ ජීවිතයේ කොච්චරක්නම් මානසික පීඩා මේ බුද්ධ ශාසනය තුලින් නැති කරගෙන තියෙනවද? එක බණ වාරයක් ඇහෙද්දී අපේ හිතවල කොච්චර දුක් නැති වෙනවද? බණ වාර දෙක තුනක් අහද්දී අපේ හිතවල කොච්චර දුක් නැති වෙනවද? කොච්චර ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් යටපත් වෙනවද? දුරු වෙනවද? ප්‍රහාණය වෙනවද? ඉතින් එදා බුදුරජාණන් වහන්සේ එහෙම බහුශ්‍රృత වික්ත විනීත සිව්වනක් පිරිසක් සකස් කරන නිසායි අද අපි සුවය අත්දකින්නේ. එහෙනම් අපිට පරම වගකීමක් තියෙනවා වර්තමානයේ තුල අපිට මේ උතුම් ධර්මය
පිහිටක් වෙනවා වගේ සැනසෙන්න. මතු උපදින අයටත් මේ ධර්මයෙන් සැනසෙන්නට හේතු වෙන විදියට අපේ ජීවිත බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු විදියට බහුශ්‍රృత වික්ත විනීත විශාරද ධම්මානුධම්ම ප්‍රතිපන්න පරමත වැරදි මත වැරදි දෘෂ්ටි ධර්මයෙන් විසඳන ධර්මයෙන් දුරු කරන පිරිසක් බවට පත් වෙන්න අපේ ලොකු වගකීමක් තියෙනවා. අතීතයේ හිටි සිව්වනක් පිරිස වගකීමකින් කටයුතු කළා නම් ඇයි අපි විතරක් සැහැල්ලුවෙන් ඉන්නේ? අපිත් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ජයමක රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණය ඒ වෙනුවෙන්මයි. සමාජයේ අපිට හමු වෙලා ඉන්නවා, හමු වෙලා තියෙනවා වැරදි මාර්ගවල යන අය. මේ ලෝකයේ තුල කතාවෙන් අන් අය රවට්ට ගන්න පුළුවන්. සිනහවෙන් අනිත් අය රවට්ට ගන්න පුළුවන්. පෘථග්ජන සත්වයෝ කතාවෙන් අල්ල ගන්න පුළුවන්. සිනහවෙන් අල්ල ගන්න පුළුවන්. විවිධ ක්‍රමවේද තුලින් අල්ල ගන්න පුළුවන්. එහෙම විවිධ ක්‍රමවේද තුලින් අල්ලගත්තට පස්සේ ඒ අයට උපාදාන ඇතුණාට පස්සේ ඇලීම් ඇතුණාට පස්සේ ඒ අයගේ මතයන්ට මරකට්ටිය අනුගත වෙනවා. වර්තමානයේත් එවැනි දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ධර්මයේ කියලා අධර්මයේ අල්ලගෙන ඉන්නවා. සත්පුරුෂයෝ කියලා අසත්පුරුෂයොත් එක්ක ගනුදෙනු කරමින් කටයුතු කරනවා. යම් කිසි කෙනෙක් සූත්‍ර පිටකය හැදෑරුවොත් මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී මේ සූත්‍ර ධර්ම සූත්‍ර පිටක ධර්ම යම් කිසි කෙනෙක් හැදෑරුවොත් එයාව රවට්ටන්න, එයා මුලාවටපත් කරන්න කාටවත් බෑ. එයා දන්නෝ පිරිසිදු බුද්ධ වචනේ මේක කියලා. යම් කිසි කෙනෙක් අධර්මයක් කතා කරනවා නම් එයා පැහැදිලිව ඔප්පු කරලා කියනවා නෑ ඕක අධර්මයක්. මෙන්න ධර්මය. යම් කිසි කෙනෙක් අවිනය දේශනා කරනවා නම් කතා කරනවා නම් ඕක අවිනයක්. මෙන්න විනය. එතකොට අද සමාජයේ තුල නිවැරදිව මේ ධර්මය පිරිසිදු ධර්මය සූත්‍ර ධර්මය නොදන්න කම නිසා ගොඩක් අය මුලාටපත් වෙලා තියෙනවා. එක එක අයගේ කතාවලට එක එක අයගේ සිනහවලට එක එක්කෙනාගේ ඇස් බන්ධන එක එක දේවල් වලට අහු වෙලා වැරදි කර්මස්ථාන ඔස්සේ ගිහිල්ලා අවුල් ජීවිත පවා අවුල් කරගත්තා ඉන්නවා. සෝවාන් නොවි සෝවාන් වුණා කියලා හිතා ඉන්නවා. සකෘදාගාමි නොවි සකෘදාගාමි වුණා කියලා හිතා ඉන්නවා. අනාගාමි නොවි අනාගාමි වුණා කියලා හිතා ඉන්නවා. රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ හැම මිත්‍යා දෘෂ්ටියක්ම මිත්‍යා මාර්ගයකටම අහු වෙන්න ප්‍රධාන හේතුව ධර්මයෙන් දන්න කම. පිරිසුදු ධර්මය. ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණය අපි ආරාධනා කරන පිනතුන්ට මේක එක දිගටම සිද්ධ කරගෙන යන දේශනා මාලාවක් දෛනිකව මේක හොඳට ශ්‍රවණය කරන්න. ළඟ පොතක් තියාගන්න. ළඟ පොතක් තියාගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යන මේ දේශනා සටහන් කරගන්න. ඊළඟට මේ දේශනා අඩංගු ඒ සූත්‍ර පිටක පොත් අරගෙන හදාරන්න උත්සාහ කරන්න පුළුවන් නම් අටුවා ටීකා එක්ක. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අඩංගුවට වටිනාම කියන හස්තසාර ග්‍රන්ථයක් තමයි මජ්ක්‍ධිම නිකාය කියන්නේ. කෙනෙක් නිවන් දක්වන්නට පුළුවන් සූත්‍ර ධර්ම 152ක් තියෙනවා. කෙනෙකුට නිවන් දකින්න උපකාර වෙන සූත්‍ර ධර්ම 152ක් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. අද අපි සාකච්ඡාවට ගන්න මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පණ්ණාසක තුනක්, මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියලා. අද අපි සාකච්ඡාවට ගන්නවා පින්නති මූල පණ්ණාසකය පිළිබඳව. අද අපි මූල පණ්ණාසකය පිළිබඳ සංක්ෂිප්ත අවබෝධයක් ඇති කරගෙන හෙට ඉඳලා ඒ මූල පණ්ණාසකයේ සූත්‍ර 50 එකින් එකට දවස් 50කට සාකච්ඡා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. අද දවසේ අපි කරන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටස වුණ මූල පණ්ණාසකයේ සූත්‍ර 50 ගැන සංක්ෂිප්ත අවබෝධයක් ඇති කර ගැනීම. හෙට ඉඳලා මොකද කරන්නේ? ඒ සූත්‍ර 50 එකින් එක දවස් 50කට ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. ඉතින් කොච්චර අවස්ථාවක්ද මේක Tamanට පිරිසිදු ධර්මයේ දැනගන්න. ඒකයි අපි සඳහන් කළේ පොතක් අතට අරගෙන පෑනක් අරගෙන දේශනා කරන වැදගත් කාරණා සටහන් කරගනිමින් බලන්නකෝ මේක එක දිගට තමන්ගේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ තමන්ට කොච්චර ලොකු ලාභයක් ලැබෙයිද කියලා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය
මේකේ පින්නති තියෙනවා වග්ග පහක්. කොටස් පහක් තියෙනවා. මොනවද මේ කොටස් පහ? මූල පරියාය වර්ගය සූත්‍ර 10ක් තියෙනවා. සීහනාද වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. ඕපම්ම වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. මහා යමක වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. චූල යමක වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. වග්ග 5යි එක වග්ගයක 10 ගානේ සූත්‍ර 50යි. අපි මේක සංග්‍රහ කරගත්තා දේශනා කිරීමට පහසු වෙන විදියට ප්‍රතිපත්තියට ගලපලා. ඒ සූත්‍ර 50ක්ම අපිට දේශනා කරන්න අමාරු වෙන පැයක් තුල. ඒ නිසා සීලයට ගලපලා, සමාධියට ගලපලා, ප්‍රඥාවට ගලපලා මේ මූලපණ්ණාසකේ තියෙන සූත්‍ර ධර්ම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න අපි අදහස් කළා. ඒක මෙන්න මේ වගේ. අපේ පින්නතුන් රස කැවිලි කඩවලට ගිහිල්ලා ඇති. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් කතරගම ගියා කියලා. කතරගම ගියාට පස්සේ මේ පින්නතුන් අපි හිතමු දොදොල් ගන්න කඩේකට ගියා. දොදොල්ගේ රස කැවිල්ල ගන්න කඩේකට ගියා. ඒ කඩේකට ගියාට පස්සේ කඩේ ඉන්න මොකද කරන්නේ? එයාලා දොදොල් කැබැල්ලක් අපට දෙනවා අනුභව කරන්න. අපි ඒක අනුභව කරලා රස බලනවා. ඒ රසයෙන් අපි තේරුම් ගන්නවා මේ කඩේ තියෙන දොදොල් හරීම රසයි කියලා. ඒ වගේ වෙළඳ සැලකට ගියාට පස්සේ අපිට එතන තියෙන ආහාර වලින් කොටසක් දෙනවා රස බලන්න කියලා. පොඩි කෑල්ලක් රස බලන්න දෙනවා. ඒ පොඩි කෑල්ල රස බැලුවට පස්සේ අපි තේරුම් ගන්නවා මෙතන තියෙන දොදොල් හරි රසයි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි අද අපි මේ කරන්න හදන්නේ. සූත්‍ර 50ක් තියෙනවා. සූත්‍ර 54න් අපි සූත්‍ර කිහිපයක රසය පිනතුන දෙනවා. ඒ රසයෙන් පිනතුන තේරුම් ගන්න පුළුවන් කොච්චර රසවත් සූත්‍ර ධර්ම 50ක්ද මෙතන අඩංගු වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක හදාරන්න අපි එතකොට පෙළඹෙනවා. ඉදිරියට දේශනා කරද්දී ඒවා ශ්‍රවණය කරන්න අපි පෙළඹෙනවා. අපි ඉස්සෙල්ලාම හිතුවා බුදුරජාණන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරන්න අපි ඇති කරගත යුතු ඉස්සෙල්ලාම වැඩපිළිවෙල විදියට දේශනා කළේ සිල්වත් බව. පාතිමෝක්ඛ සංවර සීලේ පිහිටන්න ඕන, ආජීව පාරිශුද්ධ සීලේ පිහිටන්න ඕන, ප්‍රත්‍යසන්නිස්සිත සීලේ පිහිටන්න ඕන, ඉන්ද්‍රිය සංවර සීලේ පිහිටන්න ඕන. කෙනෙකුට නිවන් දකින්න ඔන්න ඔය සතර සංවර සීලය අනිවාර්යයි. මේ සූත්‍ර ධර්ම 50 ඇතුළත තියෙනවා සිල්වත් වීමට උපකාර වන සූත්‍ර. ඒ සූත්‍ර හදාරද්දී අපිට සිල්වත් වීම කළ යුත්තේ කෙසේද කියලා. නිවැරදි සීලය කියන්නේ මොකද්ද? මොකද දැන් සමහර අය කියනනේ සීලයක් ඕනේ නැහැ කියලා නිවන් දකින්න. එහෙමනේ. ඉතින් බුද්ධ වචනේ බැලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ සීලය කියන එක කොච්චර බුදු පියාණන් වහන්සේ සඳහන් කරපු කාරණාවක්ද කියලා. පළවෙනි වර්ගය තමයි මූලපරියාය වර්ගය. සීලයට උපකාර වන සූත්‍ර කිහිපයක් මූලපරියාය වර්ගයේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආකංකේය සූත්‍රය. සාමාන්‍ය පින්නත් අපි ගොඩාක් කැමති අපි ඇසුරු කරන අයට ප්‍රියමනාප චරිතයක් වෙන්න. ගෙදරකින් නම්ම කෙනෙක් වුණා මේ මෞතුමිය කැමති තමන්ගේ සාම්පුතුණුවන්ට දරුවන්ට එහෙම තමන් ගොඩාක් ප්‍රියමනාපන. හරි කැමති. ගෙදර ඉන්න පියතුමෙක් වුණත් ගොඩක් කැමති තමන්ගේ ස්වාමි දිනේ දරුවෝ තමන්ට ප්‍රියමනාපන. ඒ විතරන්නේ දරුවුණත් කැමති දෙමව්පියන්ට තමන් ප්‍රියමනාපන. ඒ විතරක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ගොඩක් කැමති අනිත් අයගේ ගෞරව ලැබෙනවා නම්. දරුවෝ ගෞරව කරනවා නම්, තමන්ගේ භාර්යාව තමන්ට ගරු කරලා කටයුතු කරනවා නම්, ඒ වගේ තමන්ගේ ස්වාමියා ගරු කරලා කටයුතු කරනවා නම් තමන් හරියම කැමතියි. සාමාන්‍ය පුතග්ජන මනෝභාවයක් ඒක. ඊළඟට හරි කැමති සම්භාවනාවටපත් වෙන්න. සම්භාවනාවටපත් වෙනවා කියලා කියන්නේ දැන් මේ පිණුතුන් හිතන්න දැන් තමන් නැති දැන් අනිත් අය තමන් ගැන බොහොම ගෞරවයෙන් කතා කරනවා. එයා හරි හොඳ කෙනෙක්. එයා හරිම මේ ගුණ යහපත් කෙනෙක්. එයා වැරදි කරන්නේ නැති කෙනෙක්. ඒවා සම්භාවනාවටපත් වීම කියලා සඳහන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ලෝක ජීවත් වෙන සත්වයෝ අන් අයට තමන් ප්‍රිය වෙනවට කැමති, අන් අයගෙන් ගෞරව ලබන්න කැමති, අන් අයගේ සම්භාවනාවටපත් වෙනවට කැමති. බුදු පියාණන් වහන්සේ මේ ආකංකේ සූත්‍රයේ මොකක්ද උගන්වන්නේ? ඒ ටික කැමති නම් සිල්වත් වෙන්න කියනවා. සිල්වත් කෙනා ගෞරව ලබනවා. සිල්වත් කෙනා අන් අයට ප්‍රිය වෙනවා. සිල්වත් කෙනා අන් අයගේ සම්භාවනාවටපත් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙවියන්ට බඹුන්ට මිනිසයන් අතර ගෞරව ලබන්න උතුමෙද්ද ඊළඟ සම්භාවනාවට පාත්‍ර උත්තමෙද්ද.
කී දෙනෙකුට බුදුරජාණන් වහන්සේ ප්‍රියයිද? ඇයි ඒ? එක හේතුවක් තමයි උන්වහන්සේගේ ජීවිතේ පුරාම තියෙන සිල්වත්භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආඛ්‍යංකේ සූත්‍රයේ යම් කිසි කෙනෙක් ගොඩාක් සිල්වත් වුණොත් අපි හිතමු ගෙදරක ඉන්න දරුවෙක් සිල්වත් වුණා කියලා. මෙයා හොඳට පන්සිල් ආරක්ෂා කරනවා, ඉන්ද්‍රිය සංවර සීලේ පිළිහිටලා කටයුතු කරනවා, හරියම සිල්වත්, පිරිසුදු ආජීවයේ තියෙනවා. ආහාර පාන ආදී පවා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ මෙයා අනුභව කරනවා. ඒ ප්‍රත්‍යසන්නිස්සිත සීලේ පිළිහිටලත් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ දැන් එහෙම දරුවෙක්ගේ අම්ම කෙනෙක් මිය ගියා කියමු. ඒ අම්මා යම්කිසි දේවාත්ම භාවයකට යනවා. ඒ දේවාත්ම භාවයකට ගියාට පස්සේ මේ මෞතුමිය මොකද කරන්නේ? අර තමන්ගේ මනුස්ස ලෝකයේ හිටපු දරුවා ගැන ආවර්ජනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දරුවා සිල්වත් නම් ඒ ආවර්ජනා කිරීම අර මෞතුමියට, පරලෝකීය මෞතුමියට බොහෝ හිතසුව පිණිස බලපානවා කියලා. යම්කිසි ස්වාමියෙක් මිය යනවා. ගෙදර කෙනෙක් තාත්තා කෙනෙක් මැරෙනවා. මැරෙලා යම්කිසි දේවනිකායක උප්පත්ති ලැබෙනවා. මෙයා බලනවා මෙයාගේ කලින් භවයේ දරුවෝ දිහා. දරුවෝ ගැන ආවර්ජනා කරනවා. තමන්ගේ භාර්යාව ගැන ආවර්ජනා කරනවා. ඒ භාර්යාවේ දරුවෝ හරියම සිල්වත්ව මේ බුද්ධ ශාසනය තුල කටයුතු කරනවා නම් අනේ ආවර්ජනාව තුළ එයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. බලන්න අපේ සිල්වත්භාවය කෙනෙක් මිය ගියාට පස්සෙත් එයාගේ ජීවිතේට ආශිර්වාදයක්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනේ. අදටත් අපේ බුදුරජාණන් වහන්සේගේ මහා සිල්වත් බව හිතසුව පිණිස බලපානවද නැද්ද? බලපානවා. සාරිපුත මහා මොග්ගල්ලාන ආදී උතුමන් වහන්සේලා පිරිනිවන් පෑවා. හැබැයි උන්වහන්සේලාගේ මහා සංවරය, සීලය අද අපටත් හිතසුව පිණිස බලපානවද නැද්ද? බලපානවා. මේ ආකාංකේ සූත්‍රයේ අන්නේ වයි කරුණු 17ක් දේශනා කරනවා. ඒක අපි දැනගන්න ඕනේ. කරුණු 17ක් විග්‍රහ කරනව සිල්වත් වීමේ ආනිසංසය ප්‍රකට කරන. ඊළඟට තියෙනවා සීහනාද වර්ගයේ අනුමාන කියලා සූත්‍රයක්. ඒ අනුමාන කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපේ ජීවිතවල තියෙන පින්නති කීකරුකම සහ අකීකරුකම කියලා දෙකක්. කීකරු නැති අයගේ අතින් සිල් බිඳෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අකීකරු වුණාට පස්සේ මුරණ්ඩු වචන කියනවා, මුරණ්ඩු වැඩ කරනවා. හැබැයි කීකරු කෙනා තුල ඒව නැහැ. අකීකරු කෙනා මුරණ්ඩු වචන කියනවා, ගරහනවා, රණ්ඩුවට යනවා. එහෙමනේ අකීකරු කෙනා. හැබැයි කීකරු කෙනාගේ අතින් එහෙම වෙන්නේ නැහැ. අයා හරියම නිහතමානී. මේ අනුමාන සූත්‍රයේදී සීහනාද වර්ගයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අත්ුක්කංශනය සහ පරවම්බනේ තියෙනවා නම් ඒක අකීකරුකමක්. ඒ කියන්නේ තමන් හුවා දක්වමින් අන් අය හෙලා දක්වනවා නම් ඒක එයාගේ ජීවිතේ සංවරයක් නෙවෙයිනේ. අසංවරයක්. ඒක සිල්වත් භාවයක් නෙවෙයි. දුස්සීල භාවයක්. හැබැයි යම් කිසි කෙනෙක් තමන් හෙලා දකින් තමන් හුවා දක්වන්නේ නැතුව අන් අය හෙලා දකින්නේ නැතුව ජීවත් වෙනවා නම් ඒක සිල්වත් භාවයක්. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඔන්න තමන්ගේ වරදක් පෙන්වන්න දෙන්නකොට සමහර අය මොකද කරන්නේ? විරුද්ධ වචන කතා කරනවා. ඔයා එන්න එපා මට අවවාද දෙන්න. ඔයා එන්න එපා මගේ වැරදි පෙන්වන්න. මං දන්නවා මගේ ජීවිතය හදාගන්න හැටි. ඒක හරීම අකීකරුකම. දැන් බලන්න රාහුල ස්වාමීන් වහන්සේ අහසට වැලි විසි කළා මොකද ප්‍රාර්ථනා කරේ මේ වැලි කැට ගාන්න මට අවවාද ලැබෙන්න. අන්න කීකරුකම. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක් සිල්වත් වෙන ගොඩාක් බලපාන කාරණාවක් තමයි කීකරුකම. අකීකරුකම තුල මොකද වෙන්නේ? අකීකරුකම තුල අත්ුක්කංශන පරවංශන ඊළඟට අන් අය වැරද්දක් පෙන්වනකොට ඒකට ප්‍රතිවිරුද්ධ වචන කියාගෙන යනවා. ඊළඟට සඳහන් කරනවා ස්වකීය දෘෂ්ටිය දැඩිව පරාමර්ශනය කරනවා කියලා. දැන් බලන්න සමහර අය ඉන්නවා එක එක මතවල. ඒ මතේම ඉන්නවා මිසක් අනිත් අයගේ මතවලට අහුම්කම් දෙන්නේ නැහැනේ. දැන් සමහර නිවෙස්වලත් එහෙම ඉන්නවා. දැන් සමහර නිවෙස්වල සමහර මව්වරු ඉන්නවා. ඒ යම්කිසි අදහසක් ඇති කරගත්තොත් අපි හිතමු දරුවෙකුගේ විවාහයක් කියලා. දරුවෙකුගේ විවාහයකට සූදානම් වෙද්දී ඒ දරුවා යම්කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා නම් මෙයා දැන් ගිහලා කේන්දරය බලනවා. කේන්දරේ බැලුවට පස්සේ දැන් ඔන්න මේ අම්මට කියනවා මේ දෙන්නා එකතු වුණොත් ලොකු හානියක්.
දැන් එයා ඒ මතේම ඉන්නවා. නෑ නෑ ඕක වෙන්න දෙන්න බෑ. ඕක වෙන්න දෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව බලන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක්ගේ පෞල් ජීවිතය සාර්ථක වෙන කේන්ද්‍ර ගැලපෙන්න ඕන කියලා නෙවෙයිනේ. දෙන්නට දෙන්න ශ්‍රද්ධාවන්ත වෙනවා නම්, සිල්වත් වෙනවා නම්, ගුණවත් වෙනවා නම්, ඉවසනවා නම්, වර්ධන සමාව දෙනවා නම්, එකිනෙකාට උදව්පකාර කරගන්නවා නම්, යුතුයකම් කරගන්නවා නම්, පරිත්‍යාගශීලී නම්, දයාබර නම් එකිනෙකාට පෞල් ජීවිතය සාර්ථක වෙනවා. දැන් මේ මෞතුමිය මොකද හිතන්නේ? නෑ කේන්ද්‍ර ගැලපෙන්න ඕනේ. කේන්ද්‍ර ගැලපෙන්න ඕනේ. කේන්ද්‍රේ ගැලපෙන්නේ නැත්නම් ওই සම්බන්ධය අදම නතර කරන්න ඕනේ. අන්නේ මතේම ඉන්නවා. ඒ මතය වෙනස් කරන්න හදනකොට කෑ ගහනවා. අන්න ඒ වගේ සමහර නිවෙස්වල මව්වරු ඉන්නවා තමන්ගේ වැරදි මතවලම පිහිටලා කටයුතු කරනවා. පියවරුත් ඉන්නවා තමන්ගේ වැරදි මතවලම පිහිටලා කටයුතු කරනවා. ළමයිතුත් ඉන්නවා තමන්ගේ අදහසේම පිහිටලා මේකමයි වෙන්න ඕන මේකමයි වෙන්න ඕන මේක වෙන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා ඒව හරියට අකීකරුකම් කරන අය ඉන්නවා. ඒක දුස්සීලකමක්. මෙන්න මේ විදිහට මේ අනුමාන සූත්‍රයේ සඳහන් කරනව පින්නත්නි කෙනෙකුගේ ජීවිතයේ අත්ුක්කංශන පරවංශන කියන්නේ දුස්සීල භාවයක්. හැබැයි අත්ුක්කංශන පරවංශන නැත්නම් ඒක සිල්වත් භාවයක්. යහපත් සංවරයක්, කීකරුකමක්. කෙනෙක් කන්නය වැරදක් පෙන්වලා දෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධ කතා කියන්නේ නැත්නම් කීකරුකමක්, සංවරයක්. ඊළඟට ස්වකීය දෘෂ්ටියම පරාමර්ශනය කර කර ඉන්නේ නැතුව අන් අයගේ නිවැරදි මතවලට ගරු කරමින් කටයුතු කරනවා නම් කීකරුකමක්. මේ විදිහට කාරණා 16ක් විග්‍රහ කරනවා. බලන්න දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළ ආකංකයේ සූත්‍රය. ඒ සූත්‍රයේ සීලයට හේතු වෙන කාරණා කීයක්ද? 17ක් තියෙනවා. මේ සූත්‍රයේ අනුමාන සූත්‍රය සඳහන් කරනවා කීකරු බව තුලින් සංවරයටපත් වෙන්න සිල්වත් වෙන්නට හේතු වෙන කාරණා 16ක්. ඉතින් අපි ඒව දැනගන්න එපා පින්නත් නිවන් දකින්න නම්. මේව දැනගන්න එපා අපි. අන්න ඒ නිසා මේ සූත්‍ර අනිවාර්යයෙන්ම හදාරන්න ඕනේ. දැන් ඉස්සරහට මේ හැම සූත්‍රයක් මේකයි ස්වාමීන් වහන්සේලා දෛනිකව දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ඕපම්ම වර්ගයේ තුන කකචූපම් කියලා සූත්‍රයක්. මේකත් හරිය වැදගත් අපිට සිල්වත් වෙන්න. දැන් ගොඩාක් අයගේ සිල් බිඳන එක තැනක් තමයි කේන්ති යෑම. කේන්ති ගියාට පස්සේ මොකද වෙන්නේ? පරුස වචන කියනවා, ඇනුම් පද කියනවා, එකට එක් කියනවා, කෙනෙහිලිකම් කරනවා, ප්‍රාණඝාත කරනවා. ඒ වගේ කේන්ති කියා බොහෝ පාපයන් වෙනවා, දුස්සීලකම් වෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෝලිය ස්වාමීන් වහන්සේට හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. යම් කිසි කෙනෙක් පින්නත්නි ගිනිහුලක් අරගෙන ඒ ගිනිහුල අරගෙන මෙයා යනවා ගලා යන සැඩපහරක් ළඟට. ගලා යන සැඩපහර ළඟට ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? මෙයා හිතනවා මම මේ වතුර රත් කරනවා. මෙයා හිතනවා මම මේ වතුර රත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා විමසනවා අරයට පුළුවන් දර ගිනි හුලෙන් අර ගලා යන වතුර රත් කරවන්න කියලා. කවදාවත් බෑනේ. බුදුරජාණන් වහන්සේ මෝලිය ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා අන් අයගේ පරුස වචන හමුවේ ඔබත් එහෙම වෙන්න. අන් අයගේ පරුස වචන ගිනිහුල් වගේ නම් අන් අයගේ විසම වචන ඇනුම් පද අසාධාරණකම් ගිනිහුල් වගේ නම් ඒ ගිනිහුල්ලට රත් කරන්න බැරි ගලා යන වතුර පාරක් වගේ හිතක් හදාගන්න කියලා. බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියන්නේ කියලා. තමන්ගේ හිත ගලාගෙන යන දිය පහරක් වගේ කරගන්න කියනවා අන් අයගේ ගිනිගත් වචන වලට රත් වෙන්නේ නැති. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝලිය ස්වාමීන් වහන්සේට මෝලිය යම්කිසි කෙනෙක් යකඩ කූරක් අරගෙන ඊළඟට පැසක් එන කූඩයක් අරගෙන උදැල්ලක් අරගෙන මහ පොළොව නොපොළවක් කරවන්න පටන් ගන්නවා. මෙයාගේ වෑයම මොකද්ද? මහ පොළොව නොපොළවක් කරන්න. ඉතින් මහ පොළොව විනාශ කරන්න ඕනේ කියලා මෙයා උදැල්ලෙන් ගහනවා ඊළඟට යකඩ කූරෙන් ගහනවා එක එක සෙල්ලම්. බුදුරජාණන් වහන්සේ අහනවා මෝලිය එයාට පුළුවන් ද මේ මහ පොළොව විනාශ කරන්න? මහ පෘථිවි ධාතුව. හීනයක් ඒ කියාට. ඔබත් මහ පොළොවක් වගේ වෙන්න. අන් අයගේ නපුරු වචන වලට ඔබේ යහපත් ගතිය වෙනස් කරන්න බැරි ජීවිතයක් ඇති කරගන්න කියනවා. මහ පොළොවක් වගේ වෙන්න කියනවා. බලන්න මේ වාගේ ලස්සන උපමා තියෙන සූත්‍ර දේශනාවේ. ඔය වේදේහිකාව ගැන එහෙම ඊළඟට ඔය ශරීරය කපද්දී කීයතකින් කපද්දිත් ඉවසනවා වගේ
මේ අන් අයගේ නපුරු වචන ක්‍රියාකාරකම් හමුවේ කීයතකින් කපද්දී වුණත් ශරීරය ඉවසීම පුරුදු කිරීම සම්බන්ධව බුදු පියාණන් වහන්සේ කකචූපු සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් බලන්න අපිට කොච්චර තරහ යනවද? දවසක් ගත්තට පස්සේ උදේ නැගිට වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම බලන්න ජල කරාමේ ළඟට ගිහිල්ලා ජල කරාමේ හරියට පස්සේ වතුරෙන් නැත්තම් මොකද වෙන්නේ? කේන්ති යනවා. ජංගම දුරකථනයේ ඩේටා ටික ඉවරුනොත් මොකද වෙන්නේ? කේන්ති යනවා. ජංගම දුරකථනයේ ඩේටා තිබ්බත් මේ සිග්නල් නැත්තම් මොකද වෙන්නේ? කේන්ති යනවා. එතකොට බලන්න මේ ලෝකේ අනුන්ගේ නපුරු වචන එන්න ඕනේ නැහැ, අනුන්ගේ අනුපද එන්න ඕනේ නැහැ කේන්ති යන්න. ෆෝන් එකේ ඩේටා ටික නැත්තම් ඒකටත් කේන්ති. සිග්නල් නැත්තම් ඒකටත් කේන්ති. එතකොට ඕවාට විපාක හම්බ වෙන්නේ නැද්ද? මනෝ දුස්චරිතේ විපාක හම්බ වෙනවා. කේන්ති නිසා අපි වචන පිට කළොත් විපාක හම්බ වෙනවා. එහෙනම් කෙනෙක් සිල්වත් වෙන්න කැමති නම් කේන්ති පාලනය කරගන්න ඕනේ. අන්න කකචූපම සූත්‍රය අරගෙන හදාරන්න ඕනේ. ඒ දීර්ඝ සූත්‍ර, දිග සූත්‍ර ඒවා. පිටුවකින් දෙකකින් අවසන් වෙන සූත්‍ර නෙවෙයි. ඉතින් හදාරන්න ඕනේ. ඉස්සරහට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ සූත්‍ර දේශනා කරන හොඳට අහගෙන ඉන්න ඕනේ එතකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙනවා මහා යමක වර්ගයේ මහා අස්සපුර කියලා. ඒ සූත්‍රය හරියම වටිනවා අපේ ජීවිත සිල්වත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්වත්නි ඔන්න යම්කිසි කෙනෙක්ට හිරියොත්ප්ප තියෙනවා නම් ඒ කියන්නේ වරදට ලැජ්ජාවත් වරදට බයත්. ඒ වරදට ලැජ්ජාව සහ වරදට බය තියෙන කෙනාගේ අතින් දුස්සීලකම් වෙන්නේ නැහැ කියලා තමයි විග්‍රහ කරන්නේ. බලන්න කෙනෙකුගේ ජීවිතේ වරදට ලැජ්ජාව තියෙනවා නම් පරුස වචන කියයිද? බොරු කියයිද? කාම වර්ධ හැසිරෙයිද? වරදට ලැජ්ජාවක් තියෙනවා නම් මත්පැන් බෝතල් එහෙම පාවිච්චි කරයිද? පාවිච්චි කරන්නේ නැහැ. විපාකයට බය තියෙනවා නම් එහෙම නැත්නම් ඔත්තප්පේ තියෙනවා නම් සතර පායට වැටෙන්න පුළුවන් කියන බය තියෙනවා නම් නිന്ദා පහස ලැබෙන්න පුළුවන් කියලා බය තියෙනවා නම් මේ වැරදි කළොත් පශ්චාත්තාප ලැබෙයි කියලා බය තියෙනවා නම් ප්‍රාණඝාත කරයිද? හොරකම් කරයිද? කාම වර්ධ හැසිරෙයිද? බොරු කියයිද? කේලම් කියයිද? ඉතින් බලන්න එහෙනම් කෙනෙකුගේ ජීවිතේ මහා අස්සපුර සූත්‍රය සඳහන් කරන කෙනෙකුගේ ජීවිතේ හිරි ඔත්තප්ප හේවත් වරදට ලැජ්ජාවත් විපාකයට බයක් තියෙනවා නම් එයා දස කුසල කර්මයේ මේදෙන කෙනෙක් බවටපත් වෙනවා, සිල්වත් වෙනවා. ඊළඟට දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ ජීවිතේ හිරි ඔත්තප්ප තියෙනවා නම් එයාගේ ආජීවය පිරිසිදු වෙනවා. බලන්න ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවානේ සීලස්කන්ධය තුල සම්මා ආජීවය කියලා. ඒක සකස් වෙනවා කියනවා හිරි ඔත්තප්ප තියෙනවා නම්. දැන් සමහර අය ඉන්නවා ආයතන තුලින් හොරකම් කරනවා. මිල මුදල් හොරකම් කරනවා, යම් යම් භෞතික වස්තු හොරකම් කරනවා, එකතු වෙලා හොරෙන් ගෙවල් වලට අරන් යනවා, යාළුවොත් එක්ක බෙදා ගන්නවා. ඒතකොට මිත්‍යා ආජීවයක් න්යා කියන්නේ ඒ කියන්නේ න්යාගේ දී පැවැත්ම අධාර්මිකයි, සාහසිකයි. දුස්සීල භාවයක් එතන තියෙන්නේ. මහා අස්සපුර සූත්‍රයේ තියෙනවා කෙනෙකුට වරදට ලැජ්ජාවක් එහෙම තියෙනවා නම් හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරලා ධනය හම්බ කරන්නේ නැහැ. විපාක වල බය තියෙනවා නම් හොරකම් කළ ධර්ම මේ ධනය හම්බ කරන්නේ නැහැ. සැප සම්පත් හම්බ කරන්නේ නැහැ. එතකොට කෙනෙක්ගේ ජීවිතේ වරදට ලැජ්ජාව බය තියෙනවා නම් මහා අස්සපුර සූත්‍රයේ දේශනා කරනවා වැරදි වෙන්නේ නැහැ විතරක් නෙවෙයි සම්මා ආජීවය සකස් වෙනවා. ඊළඟට එයා ඉන්ද්‍රිය සංවරයේ පිහිටනවා. අරමුණු පස්සේ යන ලැජ්ජයි හිරි ධර්මයේ තියෙන කෙනා. අරමුණු පස්සේ යන බයයි හිරි ඔත්තප්ප ධර්මයේ තියෙන කෙනා. මේ අරමුණු පස්සේ යෑම කියන්නේ මොකද්ද? ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ වැඩක් නේ. ඇහැට පෙනෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කෙනෙක්ගේ ලැබෙන ආදරයක් පිටිපස්සේ යනවා කියන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්තව ඒක අනිවාර්යයෙන්ම ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ වැඩක් නේ. අද අපි විඳින බොහෝ මානසික දුක් වලට හේතුව අතීතයේ අරමුණු ඔස්සේ දිවීම. ඒ අරමුණු ඔස්සේ දුවලා ඒ අරමුණු ගැන තණ්හා උපාදාන නැති වෙලා ඒ අරමුණු මගේ කර ගැනීම තුළ තමයි අද මේ ගිනි අඟුරු වල වැටිලා වගේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. හැබැයි හිරියොත්ප්ප තිබ්බනම් එදා ඉන්ද්‍රිය අසංවරය ගැන ලැජ්ජාවක් තිබ්බනම් විපාකයට බයක් තිබ්බනම් ඒ ගිනි අඟුරු වල වලට වැටෙන්නෙම නැහැ. මේ විදිහට මහා අස්සපුර සූත්‍රයේ දේශනා කරනවා සිල්වත් වෙන කෙනෙකුට ලැජ්ජාවත් විපාකයට බයත් හේතු වෙන හැටි ඊළඟ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න සම්මා ආජීවය ඇති කරගන්න ඒවා හේතු වෙන හැටි
ඊළඟට තියෙනවා සාලේයක කියලා සූත්‍රයක් චූල යමක වර්ගයේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මචර්යාව සහ සමචර්යාවත් අධර්මචර්යාව සහ විසමචර්යාව. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ දෙනව නම් ඒක ධර්මචර්යා සමචර්යා. කාය වාක් මනෝ දුෂ්චරිතේ දෙනව නම් විසමචර්යා ඊළඟට අධර්මචර්යා. එතකොට මේ මූල පණ්ණාසකේ වර්ග පහේ සූත්‍ර පහක් අරගෙන තමයි අපි ඔය සීලය ගැන කතා කරන්නේ. තව සූත්‍ර 145ක් තියෙනවා. ඒ 145 ඇතුලේ කොච්චර කාරණා අඩංගු වෙලා තියෙන පුළුවන්ද සීලය ගැන. ඉතින් මේවා හදාරන්න ඕන අපි. ඊළඟට අපි ගමු සමාධිය. සමාධිය කියන්නේ අනිවාර්ය කාරණාවක්නේ. චිත්ත සමාධිය උපදවා ගන්නට මූල පණ්ණාසක සූත්‍ර ධර්ම කොහොමද අපි උපයෝග කරගන්නේ? අපි සඳහන් කළා මූල පණ්ණාසකේ වර්ග පහක් තියෙනවා. අපි ගමු ඉස්සෙල්ලාම මූලපරියාය වර්ගය. මූලපරියාය වර්ගයේ තියෙන වටිනම හස්තසාර සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය. මූලපරියාය වර්ගයේ තියෙනවා සූත්‍ර 10ක්. ඒ 10න් වටිනම සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? චිත්ත සමාධි උපදවා ගන්නට ලැබුණු කර්මස්ථාන 21ක් තියෙන සූත්‍ර ධර්මයක්. කායානුපස්සනාවට 14යි, වේදනානුපස්සනාවට 1යි, චිත්තානුපස්සනාවට 1යි, ධම්මානුපස්සනාවට 5යි. ඔක්කොම 21යි. කෙනෙක් චිත්ත සමාධිය ඇති කරගන්න කැමති නම් දැන් අපි හිතමු දැන් ආනාපාන සතිය. කෙනෙක්ගේ නොසන්සුන් සිත එයා ආශ්වාස ප්‍රශ්වාසයේ හික්මවන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හික්මවන්න මොකද වෙන්නේ? එයාගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. කෙනෙක් අසුභ භාවනා පටික්කුල මනසිකාර පබ්බේ කරනවා. දැන් මෙයා ගොඩාක් රාගයෙන් දැවෙන කෙනෙක්. ස්ත්‍රී ශරීර දකිද්දි පුරුෂ ශරීර දකිද්දි රාගයෙන් දැවෙන අය මොකද කරන්නේ? ඔන්න අසුභ භාවනාව කරන සතිපට්ඨාන දේශනාවයි කියන්නේ. දැන් මෙයා අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තෝ ආදී වශයෙන් මේ කොටස් වල තියෙන අසුභ ස්වභාවයන් මනසිකාර කරන්න මොකද වෙන්නේ? ශරීරයේ පිළිකුල ප්‍රකට වෙන්න රාගය මොකද වෙන්නේ? අඩු වෙන පටන් ගන්නවා. එක පැත්තකින් රාගය අඩු වෙනවා, අනිත් පැත්තෙන් පිළිකුල වර්ධනය වෙනවා. අවසානයේ මෙයාට එක මොහොතක් එනවා පිළිකුල උපරිම තත්යකට ඇවිල්ලා රාගය බිඳුවට බහිනවා. අන්න එතනදී ඇති වෙනවා මොකද්ද? චිත්ත සමාධිය. කෙනෙක් නවසිවතිකයේ පුරුදු කරනවා. මියගිය ශරීරයක තියෙන අසුභ ස්වභාවය හොඳට මනසිකාර කරනවා. නවසිවතික අසුභය පුරුදු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට ශරීරය ගැන තියෙන විවිධ තණ්හාවන් දුරු වෙලා එයාගේ හිත සමාධිගත වෙනවා. වේදනානුපස්සනාවෙන් සමාධියට යන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙන් සමාධියට යන්න පුළුවන්. ඒ විදිහට සමත සමාධි, විදර්ශනා සමාධි කියන මේ දෙකම උපදවා ගන්න පුළුවන් වැදගත් සූත්‍රයක් තමයි මේ මූලපරියාය වර්ගයේ තියෙන සතිපට්ඨාන සූත්‍රය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා සීහනාද වර්ගයේ විතක්ක සන්තාන. මේ විතක්ක සන්තාන සූත්‍රයේ තියෙන්නේ කෙනෙකුට චිත්ත සමාධියක් උපදවා ගන්නට කැමති නම් අධිචිත්තය උපදවා ගන්න කැමති නම් ඒ කියන්නේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ඇතුළු අෂ්ට සමාපatti උපදවා ගන්නට යම් කිසි කෙනෙක් කැමති නම් අකුසල ධර්මයන්ගෙන් හරියට ප්‍රශ්නනේ. අනේ අකුසල් දුරු කරගන්න ක්‍රමවේද පහක් මේ සූත්‍රයේ තියෙනවා. ඉතින් කොච්චර ලාභයක්ද? සංසාර ජීවිතේ අපිට මේ රාග දේශ මෝහ ආදී අකුසලයන්ගෙන් නිදහස් වෙන්න බැරුව රාග දේශ මෝහ ආදී අකුසලයන්ගෙන් ගැලවෙන්න මාර්ගයක් නැතුව අපි කොච්චර අසරණ වුණාද? අපි සසර ජීවිතේ බල්ලෝ බලල්ලු වෙලා ඉද්දි රාගයෙන් කොච්චර පිච්චෙන්නේ නැද්ද? සාමාන්‍ය කෙනෙක් දෛනිකව ගත්තත් මිනිස්සෙක් රාගය නිසා කොච්චර පිච්චෙනවද? ඒ කියන්නේ මෙවැනි දියුණු මනසක් තියෙන මිනිස්සයා පවා රාගයෙන් දවසකට බොහෝ වාරයක් පිච්චෙනවා නම් බල්ලෝ බලල්ලු ආත්ම භාවවල අපි කොච්චර රාගයෙන් පිච්චෙන්නේ නැද්ද? දැවෙන්නේ නැද්ද? රාගයෙන් පීඩිත වෙලාම ජීවත් වෙලා රාගයෙන් පීඩිත මානසිකාර වලින්ම මැරිලා යන්න ඇති. නැවත එවැනිම ජීවිත ලැබෙන්නත් ඇති. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් හමු වෙන්න ඕන පින්නත් නේ.
අකුසල් වලින් ගැලවෙන්න මාර්ග ලැබෙන්න. සසර ජීවිතේ බොහෝ දේවල් වලට විසඳුම් තියෙනවා. බඩගින්නට විසඳුම් තියෙනවා, පිපාසයට විසඳුම් තියෙනවා, හිස් රද වලට විසඳුම් තියෙනවා, උදරාබාධ වලට විසඳුම් තියෙනවා. මේ වගේ සසර ජීවිතේ වැස්සෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, පින්නෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, අවුවෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, බොහෝ දේවල් වලට විසඳුම් තියෙනවා. ඒක විවාහයක් අසාර්ථක නම් තව විවාහයක් කරගන්නත් පුළුවන්. එතන විසඳුමක් තියෙනවානේ. හම්බ වෙන්න ඉන්න දරුවා මිය ගියොත් තවත් දරුවෙක් ලබා ගන්න පුළුවන් නේ. විසඳුම් තියෙනවනේ. ඒ වගේ මේ ලෝකයේ තුල බොහෝ දේවල් වලට විසඳුම් තියෙනවා. හැබැයි රාගය සසරගත සත්‍යයන්ගේ ජීවිතය යට කරා යදී විසඳුම් මොකද්ද? දේශයේ සසරගත සත්‍යයන්ගේ ජීවිතය යට කරා යදී විසඳුම් මොනවාද? මුකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව තුළ ලබා දෙන විසඳුම తాවකාලිකයි. සමහරට මේ ලෝක වශයෙන් විතරයි ඒ විසඳුම පාවිච්චි කරන්න පුළුවන්. මේ ලෝක වශයෙන්ුත් ඒක එක දිගට අත්දකින්න අපහසු ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මොකද තියෙන්නේ? සංසාරේ කවදාවත් උපදින්න නැති විදිහට රාගය විසඳලා දෙනවා ප්‍රශ්නේ. විතක්ක සන්තාන සූත්‍රය කියන්නේ එහෙම සූත්‍රයක්. මේකේ තියෙන අකුසල් දුරු කරගන්න ක්‍රමවේද 5ක් අපි ඒව දැනගන්න ඕනනේ. දැනගන්න නැතුව කොහොමද එදිනදා ජීවිතේ රාග දේශ ආදී අකුසල් උපදින දුරු කරන්නේ? එහෙනම් සූත්‍ර හදාරන්න ඕනේ. ඊළඟට ඕපම්ම වර්ගයේ තියෙන චූල සාරෝපම කියලා සූත්‍රයක්. ඒ චූල සාරෝපම සූත්‍රය කියන්නේ හරයම ශාසනය අල්ලගන්න වැඩපිළිවෙල ගැන කතා කරන සූත්‍රයක් තමයි චූල සාරෝපම සූත්‍රය. බුද්ධ ශාසනයේ තියෙන හරය මොකද්ද? සීලයද? නෑ. සමාධියද? නෑ. විදර්ශනාවද? නෑ. මාර්ගහිතද? නෑ. අනුපාදිශේෂ නිර්වාණය. පරිනිර්වාණය තමයි බුද්ධ ශාසනයේ තියෙන අවසාන හරය. ස්කන්ධ ධර්මයන්ගෙන් නිදහස් වීම. එතකොට මේ සූල සාරෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයා සමග සිද්ධ කරන සාකච්ඡාවක් තමයි මේ ශාසනයේ හරය වුණ ඒ උතුම් නිර්වාණය පරිනිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඊළඟට මහා යමක වර්ගයේ තියෙන වටින සූත්‍රයක් චූල ගෝසිංහ කියලා. මේ චූල ගෝසිංහ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාදිකා කියන ග්‍රාමයේදී සිද්ධ වෙච්ච සිදුවීමක් අලලා. මේ සූත්‍රය හරිම වැදගත් ගෘහස්ත ජීවිත ගෙවන අයට. කෙනෙකුට පින්නන්ති චිත්ත සමාධි උපදින්න නම් ඊටාම යහපත් සෞම්‍ය පරිසරයන් තියෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට අපේ හිතවල චිත්ත සමාධිය ඇති කරගන්න ඊටාම සෞම්‍ය වටපිටාවක් තියෙන්න ඕනේ. ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් චිත්ත සමාධි උපදවා ගන්න ඊටාම සෞම්‍ය පරිසරයක් තියෙන්න ඕනේ. චූල ගෝසිංහ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඊටාම සෞම්‍ය පරිසරයක් තුල මහතෙරුන් වහන්සේලා තුන්නම අෂ්ට සමාපatti උපදවාගත්ත සංසිද්ධියක්. බුදුරජාණන් වහන්සේ මේ නාදිකා ගමේ ගෝසිංහ කියන වනයේට වඩිනවා. වඩිනකොට ඒ ආරාමයේ වැඩ වාසය කරනවා තෙරුන් වහන්සේලා තුන්නම. ඉතින් මේ තෙරුන් වහන්සේලා අනුරුද්ධ බද්දිය කිම්බිල කියන තෙරුන් වහන්සේලා තුන්නම. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා විමසනවා අනුරුද්ධ කච්චිපනවෝ අනුරුද්ධ කොහොමද? සමග්ගා සම්මෝදමානා අවවදමානා කීරෝදකී බුතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කූහි සම්පස්සන්තා විහෙරත. අනුරුද්ධ කොහොමද ඔබලා සමගියෙන්ද ඉන්නේ? සන්තෝෂෙන්ද ඉන්නේ? වාද විවාද නැතුවද ඉන්නේ? ප්‍රියයසින් බලමින්ද ඉන්නේ? ඊළඟට එකිනෙකා කිරි වතුරේ වගේ ගැළපෙලද ජීවත් වෙන්නේ කියලා අහනවා. එතකොට අනුරුද්ධයන් වහන්සේ දේශනා කරන තග්ගමයන් බන්තේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අපි සමගි සතුටින් ඉන්නේ වාද විවාද නැහැ ප්‍රියයසින් බලමින් ඉන්නේ එකිනෙකාට ගැළපෙමින් ජීවත් වෙන කිරි වතුරේ වගේ. බුදුරජාණන් වහන්සේ විමසනවා කොහොමද එහෙම ඉන්නේ? අපි ඇති තැනත් නැති තැනත් ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම වලින් ජීවත් වෙනවා. ඇති තැනත් නැති තැනත් ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී සහගත වාක් කර්ම වලින් ජීවත් වෙනවා.
ඇතිතනත් නැතිතනත් ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී සහගත මනෝ කර්ම වලින් ජීවත් වෙනවා. ඒ නිසා අපි සමගී සතුටෙන් වාද විවාද නැහැ. ප්‍රියෑසින් බලනවා. අපිට අපිව හොඳට ගැලපෙනවා. එවැනි පරිසරයක් තුල චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්ද බැරිද? කොච්චර පුළුවන්ද? අපේ පින්නතුන්ගේ පෞල් ජීවිතය ඉතාම සමගි සම්පන්න නම් පින්නතුර තේරෙන්නේ නැහැ. චිත්ත සමාධියට විශාල රුකුලක් ඒක. පවුලේ හැම කෙනාගේම හිතවල ඔවුනොවුන් කෙරෙහි තියෙන දයාව, කරුණාව, මෛත්‍රිය නිසා සන්තෝෂය තියෙනවා නම් ඒක සමාධියට අනිවාර්යෙන් බලපානවා. උපකාරක ධර්මයක් ඒක. පවුලේ හැම කෙනාම එකිනෙකා දිහා ප්‍රියෑසින් බලනවා නම් වෛරයෙන් බලන්නේ නැතුව ප්‍රියෑසින් බලනවා. ඒක සමාධියට උපකාරක ධර්මයක්. පවුලේ අය ඔවුනොවුන් වචන කියා ගන්න නැත්නම් තුවන්තුව නුඹ කියලා කියා ගන්න නැත්නම් ඊළඟට විරුද්ධ වචන කියා ගන්න නැත්නම් එකිනෙකාට කේලම් කියා ගන්න නැත්නම් අන්න ඒ ස්වභාවය ඒ කියන්නේ අවිවදමාන වාද විවාද නැති බව සමාධියේ විශාල රුකුලක්. පවුලේ වාද විවාද ඇති වුණ වෙලාවක ගිහිල්ලා භාවනා කරන්නකෝ. පවුලේ ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක ගිහිල්ලා භාවනා කරන්න. වචන හුවමාරුවක් වුණ වෙලාවක ගිහිල්ලා භාවනා කරන්න. භාවනාව වැඩෙන්නෙම නැහැ. හරි අමාරුයි. එහෙනම් ඊටාම පැහැදිලි මේ සූත්‍රය තුල දීර්ඝ සූත්‍රයක් මේ චූලගෝසිංහ කියන්නේ. විශේෂයෙන් මේ සූත්‍රයේ මේ උතුමන් වහන්සේලාගේ සමගියෙන් සතුටෙන් වාද විවාද නැතුව එකිනෙකා දිහා ප්‍රියෑසින් බලමින් කිරියොතර වගේ ගැළපිලා ජීවත් වීම චිත්ත සමාධි කියන්නේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය නෙවෙයි ආකාශ සංඥාතනාදී අෂ්ට සමාපatti විතරක් නෙවෙයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පවා. උන්වහන්සේලා සමවැදෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ සූත්‍ර හදාරන්න ඕන පින්නත් මේවා හදාරද්දී තමයි දැනෙන්නේ සමගියේ වටිනාකම. ගොඩක් පෞල් ජීවිත ගෙවන අයට ඕවා ගැන අගයක් නැහැනේ. පවුලේ ඉන්න 3-4 දෙනා සමගියෙන් ජීවත් වීමේ අගය තේරෙන්නේ නැහැ. ඔහේ ඉන්න විතර අඬු කර කර. පවුලේ ඉන්න 3-4 දෙනා වාද විවාද නැතුව ජීවත් වීමේ ඇනුම් පද ඔය පරස් වචන රිදෙන වචන කියා ගන්න නැතුව ඉන්න එකේ සුවේ තේරෙන්නේ නැහැ ගොඩක් අයට. එකිනෙකා දිහා ප්‍රියෑසින් බලමින් ජීවත් වීමේ සැපේ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නේ නැහැ. අගය තේරෙන්නේ නැහැ. අපි කොච්චර හොඳට ගැලපෙනවද කියලා එකිනෙකා තුළ තියෙන යහපත් ගුණධර්ම ගැන හිතලා යහපත් ගුණධර්ම දිහාම බලලා අපි එකිනෙකා කොච්චර ගැලපෙනවාද කියලා හිතන්නේ නැති කම කොච්චර සාපයක්ද. ඉතින් මේ සූත්‍ර හදාරද්දී හරිම ආසාවක් ඇති වෙනවා. ඡන්දයක් ඇති වෙනවා. අනේ උතුමන් වහන්සේලා කොච්චර සන්තෝෂින්ද කොච්චර ප්‍රශ්න උන්වහන්සේලාට තියෙන්නේ නැද්ද. හැබැයි සමගිය සතුටෙන් වාද විවාද නැහැ. අපිත් එහෙම වෙන්න ඕනේ. මේ සසර ජීවිතේ හැමදාම ප්‍රශ්න තියෙනවා, ගැටලු ඇති වෙනවා, සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි ඒ ප්‍රශ්න විසඳමින් සමගින් ඉන්නවා, සතුටින් ඉන්නවා. එවැනි පරිසරයක් තුළ පින්නත් චිත්ත සමාධි වේගෙන් උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනම සූත්‍රයක් තුන මෙතන චූල වේදල්ල සූත්‍රය. චූල යමක වර්ගයේ සමාධියට හරි වටිනවා. එතන සඳහන් වෙන්නේ පින්නත් අපේ විසාක සිටුතුමා ධම්මදින්න මහරහතන් වහන්සේත් එක්ක සිද්ධ කළ දහම් සාකච්ඡාව. ධම්මදින්න මහරහතන් වහන්සේගෙන් විසාක සිටුවරයා අහනවා කතමෝ පණීය සමාධි. සමාධියට හරි වැදගත්. ආර්යාවනි මේ සමාධිය කියන්නේ මොකද්ද? එතකොට ධම්මදින්න මහරහතන් වහන්සේ සඳහන් කරනවා සමාධිය කියන්නේ චිත්තයාගේ එකඟ බව. හිත කියන්නේ හැමතිස්සෙම එකඟත්වයක් නැති එකක්නේ. ඒක ආරම්මන ඔස්සේ දුවනවනේ. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන. මේ විවිධ ආරම්මන ඔස්සේ දුවන හිත විවිධ ආරම්මන ඔස්සේ දුවන එක නතර වෙලා එකඟතාවයකට පැනෙනව නම්, පත් වෙනව නම් විසාකේක සමාධිය. හරියට කවුළු 6ක් තියෙන කාමරයක පහනක් දැල් වෙනවා. කවුළු 6ෙන්ම හුලං එනවා. කවුළු 6ක් තියෙන කාමරයක පහනක් දැල් වෙනවා. කවුළු 6ෙන්ම හුලං එනවා. හුලං එනකොට පහන් දැල්ල මොකද වෙන්නේ? හෙලවෙනවා. යම් කිසි කෙනෙක් ගිහිල්ලා අර කවුළු 6ෙම දොරපියන් 6 වහලා දානවා. කවුළු 6ෙම දොරපියන් 6 වැහුවම පහන් දැල්ලට මොකද වෙන්නේ?
නිශ්චල වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සමාධිය කියන්නේ. ඇහැ කන නාසය දිවකය මනස කියන්නේ දොරටු 6 වගේ. ඔය 6න් එන හුලං තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලෝභ දේශ මොහ ආදී ධම්ම. යම් කිසි කෙනෙක් ආනාපානාදී මොකක් හරි අරමුණකට හිත අරගෙන ඒ තුල වාසය කරද්දී ඒ අරමුණ ඔස්සේම හිත යනකොට අර අරමුණ ඔස්සේ දුවන එක නතර වීම දොරටු 6 වැහිම වගේ. එතකොට හිත එකඟ වෙනවා. ධම්මදින්නාතරණින් වහන්සේ සඳහන් කරන විසාක සිටුවරයට විසාකයේ සමාධිය කියන්නේ හිතේ එකඟතාවයයි. ඊළඟට අහනවා කතමේ සමාධි නිමිත්තෝ. ආර්යාවනි මේ සමාධි නිමිති කියන්නේ මොනවද? නිමිත්ත කියන්නේ අරමුණ කියන එක. සමාධියට මොනවද ආර්යාවනි අපි අරමුණු වශයෙන් ගන්න ඕන? විසාක කායානුපස්සනාව ගන්න. කායානුපස්සනාවේ අරමුණු 14ක් තියෙන සමාධි පුදවා ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරන වේදනානුපස්සනාව ගන්න. වේදනානුපස්සනාව කියන්නේ සමාධි පුදවා ගන්න අරමුණක්. චිත්තානුපස්සනාව ගන්න. ඒක සමාධි නිමිත්තක් ඒවා සමාධි උපදවා ගන්න අරමුණක්. ධම්මානුපස්සනාව ගන්න. ඒකේ තියෙන සමාධිය උපදවා ගන්නට හේතු වෙන අරමුණු 5ක්. ඒක විදර්ශනා සමාධියක් වෙන්න පුළුවන්, සමත සමාධියක් වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා කතමේ සමාධි පරික්ඛාරා. මේ සමාධිය උපදින්නට හේතු වෙන අවශේෂ ධර්මය මොනවද? පරිස්කාර කියන්නේ මේ අවශේෂ ධර්මය කියන එක. විසාකා සිටුවරයට විසාක සිටුතුමාට සඳහන් කරන ධම්මදින්න මහරහතන් වහන්සේ විසාක සතර සම්‍යක් ප්‍රධාන වීර්ය උපං කුසල් වැඩි දියුණු කිරීම, නූපං කුසල් උපදවා ගැනීම, නූපන් අකුසලයන්ට උපදවන්න ඉඩ නොදීම, උපන් අකුසල් දුරු කිරීම කියන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් තුන ඒකයි මේ චිත්ත සමාධි උපදින්නට හේතු වෙන පරිස්කාර වෙන්නේ. මෙහෙම මේ කතා කරන්නේ ගිහි කල ස්වාමියා සහ භාර්යාව. විසාක කියන්නේ ධම්මදින්නාවගේ ගිහි කල ස්වාමියා. හැබැයි එතකොට මේ විසාකාව උතුම් ධර්මය විසාක සිටුවරයා උතුම් ධර්මය අවබෝධ කරගත්ත සිටුවරයෙක්. ධම්මදින්නාව මහත් රහත් තෙරණින් වහන්සේ නමක්. ඉතින් මේ සූත්‍රය අරගෙන බලන්න චූල වේදාල සූත්‍රය සමාධියට විතරක් නෙවෙයි තවත් බොහෝ විදර්ශනා ඥානයන්ට පවා හේතු වෙන විදියට විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට අහනවා කතමා සමාධි භාවනාති. ධම්මදින්නානි මේ සමාධි භාවනාව කියන්නේ මොකක්ද? එතකොට ධම්මදින්නා මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කාය වේදනා චිත්ත ධර්මයන්ගේ නැවත නැවත හිත පුරුදු කරනවා නම් ඒක තමයි කියන සමාධි භාවනාව. දැන් අසුභ භාවනාවේ යමෙක් නැවත නැවත වාසය කරනවා නම් සමාධි භාවනාවක්. වේදනානුපස්සනාවේ නැවත වාසය කරනවා නම් සමාධි භාවනාවක්. එහෙනම් යමක් යම් සමාධි නිමිත්තක් සමාධි අරමුණක් නැවත භාවිතා කිරීම තමයි විසාක මේ සමාධි භාවනාව කියලා කියන්නේ. ඒ විදිහට පින්නත් බලන්න. එතකොට දැන් අපි කතා කළා සීලයට උපකාර වෙන සූත්‍ර ධර්ම මූලපණ්ණාසකේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. සමාධියට උපකාර වෙන සූත්‍ර ධර්ම තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ. ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන්නේ විදර්ශනාවට නැත්නම් ප්‍රඥා චෛතසික උපදවා ගන්නට හේතු වෙන උපකාර වෙන සූත්‍ර තියෙනවද කියලා මූලපණ්ණාසකේ. පින්වත්නි ප්‍රඥාව නැත්නම් විදර්ශනා ඥාන උපදවා ගන්නට මූලපණ්ණාසකේ තියෙන සූත්‍ර අපි කොහොමද ජීවිතයට එකතු කරගන්නේ? දැන් මූලපණ්ණාසකේ මූල පරියාය වර්ගයේ තියෙන අපිට ප්‍රඥාව උපදවා ගන්න වැදගත් සූත්‍රයක්. සූත්‍ර 10ක් තියෙනවානේ දැන්. මූලපණ්ණාසකේ තියෙන සූත්‍ර ධර්ම අතරින් වැදගත් සූත්‍ර ධර්මයක් තමයි පින්නත්ටි සම්මා දිට්ඨි සූත්‍රය. ඒ කියන්නේ පින්නත්ටි අපි මේ ලෝකය පිළිබඳ මේ ලෝකය කියන්නේ ඇත්තට මේ පංචස්කන්ධ ලෝකය. මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ඇත්තම ස්වභාවය හේතු සහිතව දැනගන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් දැන් තණ්හාව ගත්තට පස්සේ තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාවට හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකද්ද? නැති කිරීමේ මාර්ගය මොකද්ද? උපාදාන කියන්නේ මොකද්ද? උපාදානයේ හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකද්ද? ඒක නැති කිරීමේ මාර්ගය මොකද්ද? කර්මය කියන්නේ මොකද්ද? ඒ කර්මයට හේතු මොනවද? ඒ හේතු නැති කරන්නේ කොහොමද? නැති කිරීමේ මාර්ගය මොකද්ද? ජරා මරණ කියන්නේ මොකද්ද?
ජරා මරණයන්ට හේතුව මොකක්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකක්ද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? සංඛාර කියන්නේ මොනවද? සලායතන කියන්නේ මොනවද? නාම රූප කියන්නේ මොනවද? වේදනා කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? අවිද්‍යාව කියන්නේ මොනවද? ඒ ධර්මයන්ට හේතු මොනවද? ඒ හේතු නැති කිරීම කියන්නේ මොකක්ද? ඒක නැති කිරීමේ මාර්ගය මොකක්ද? අපි ඕවාගෙන දැන ගැනීමට කියනවා සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. නැත්නම් සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව උපදවා ගැනීම කියලා. අපි මෙහෙම ගමු. අපි ආශ්‍රව ගමු. ආශ්‍රව කියන්නේ මොනවද? කාමාශ්‍රව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී විශ්ය ඇති වෙන ඇලීමට කියනවා කාමාශ්‍රව. භවආශ්‍රව. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී භවයන් පිළිබඳ ඇතිවන ආසාවන්ට කියනවා භවආශ්‍රව. අවිද්‍යාශ්‍රව. ඒ කියන්නේ නිත්‍ය සුඛ ආත්ම හැඟීම් උපදිනවා නම් අවිද්‍යාශ්‍රව. දිට්ඨාශ්‍රව. ස්කන්ධ ධර්මයේ තුල සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා ගන්නව නම් දිට්ඨාශ්‍රව. මෙන්න මේ විදිහට අපි ආශ්‍රව විග්‍රහ කර කර හොඳට දැනගන්න ඕනේ. ආශ්‍රයයන්ට හේතුව මොකක්ද? අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකක්ද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? අන්නේ විදියට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කාරණා 16කින් සම්මාදිට්ඨිය ඇති කරගන්න හැටි පුළුල්ව විස්තර කරලා තියෙනවා. ඉතින් මේ අපි අටුවා ටීකා එක්ක හැදෑරුවොත් කාටවත් අපිව අන්දවන්න බෑ. කාටවත් අධර්මයක් කියලා අපිව අන්දවන්න බෑ. අපිව රවට්ටන්න බෑ. අපිව මුලා කරන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ මාරයාට සඳහන් කරන්නේ වියක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මධර එවැනි ශ්‍රාවකයෝ පහළ වෙනකන් පිරිනිවන් පාන්නේ කියලා. ඒතර බලන්නේ වචන ටික වියක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මධර. එතකොට කෙනෙකුට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන මේ කාරණා 16 දැන ගැනීම වියක්ත භාවයට හේතු වෙනවද නැද්ද? විශාරද භාවයට හේතු වෙනවද නැද්ද? බහුශ්‍රුත භාවයට හේතු වෙනවද නැද්ද? ධර්මදර භාවයට හේතු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම මෙයාගේ ප්‍රඥාව වැඩෙන්න හේතුවක්. ඉතින් මේ අපි හදාරන්න ඕනේ. ඉදිරියේදී මේ සූත්‍ර එකින් එකට පෙළ ගස්සවද්දී ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රයක් දේශනා කරයි. එදාට හොඳට අහගෙන ඉඳලා කාරණා 16 පොතක ලියා ගන්න ඕනේ. ඊළඟට සීහනාද වර්ගය. සීහනාද වර්ගයේ තියෙනවා ලස්සන සූත්‍රයක් මදුපිණ්ඩික කියලා. මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ ප්‍රපංචකරණය පිළිබඳව. මොකද්ද මේ ප්‍රපංච කියලා කියන්නේ? ප්‍රපංච කියන්නේ පපංචේති කියන ක්‍රියාපදයෙන් හැදිච්ච එකක්. ප්‍රපංච කියන්නේ. ප්‍රපංච කියලා කියන්නේ විපරීත සංකල්ප ඇති කර ගැනීම කියන එක. ප්‍රපංච කියන්නේ මොනවද? විපරීත සංකල්ප ඇති කර ගැනීම. මොනවද විපරීත සංකල්ප? විපරීත සංකල්ප ඇති කරගන්නව කියන්නේ අපි හිතමු ශරීරයක් දකිනවා. ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් හරි දකිද්දී අපිට තණ්හාව ඇති වුණොත් ඒක ප්‍රපංචයක්. ඇයි එහෙම කියන්නේ? ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් දැක්කට පස්සේ ඒක මගේ කරගන්න හිතනොත් ඒක ප්‍රපංචයක්. ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර වලට සමාන කර කර Taman ඊට වඩා ලස්සනයි, Taman එච්චර ලස්සන නෑ කියලා මානයක් ඇති වෙනවා නම් ඒක ප්‍රපංචයක්. ඇයි එහෙම ප්‍රපංච ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා. බලන්න අපේ ඇහැට අරමුණු වෙන දෙයක් නේ ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියන්නේ. ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියන්නේ අසුබ දේවල් කියලා අපි දන්නවා. පිළිකුල් දේවල් කියලා අපි දන්නවා. ඒ අසුබ වූ ශරීරය අසුබ විදියටම ගත්තොත් ආසාවක් උපදීද? නැහැ. මගේ කර ගැනීමේ දෘෂ්ටි උපදීද? නැහැ. මීට වඩා ඒක ලස්සනයි, ඊට වඩා මේක ලස්සනයි කියලා මාන උපදීද? නැහැ. ශරීරයක් දැක්කට පස්සේ කෙනෙකුට ඒ ශරීරයේ අසුබයි, ඒ ශරීරය ගැන පිළිකුල් හැඟීම් ඉපදුනොත් ආසාවක් උපදින්නෙත් නැහැ, මගේ කරගන්න හිතෙන්නෙත් නැහැ, සංසන්දනය කර කර ලස්සනේ අඩුවැඩි බලන්න යන්නේ නැහැ. එතකොට එතන ප්‍රපංචයක් වෙලා නැහැ. ප්‍රපංච වෙනවා කියන්නේ, ප්‍රපංච සකස් වෙනවා කියන්නේ, ප්‍රපංචකරණය කියලා කියන්නේ මේ ශරීර දැක්කට පස්සේ හෝ වෙනත් සංස්කාර ධර්ම අරමුණු වෙද්දී ඒවා සුභයි කියලා අරගෙන, නිට්ටයයි කියලා අරගෙන, ආත්මයි කියලා අරගෙන, සැපයි කියලා අරගෙන තණ්හා දෘෂ්ටි මාන උපදවා ගැනීමට.
කියනවා ප්‍රපංච කරන කියලා. මදුපිණ්ඩික සූත්‍රයේ මේක දීර්ඝව විස්තර කරලා තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ තණ්හා, දිෂ්ටි, මාන ආදී විපරීත සංකල්ප උපදින්න මේ ප්‍රපංචකරණය බලපාන හැටි, ඒ ප්‍රපංචකරණය දුරු කරගන්න මොකද කරන්න ඕනේ කියලා මදුපිණ්ඩික සූත්‍රයේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ලොකු නුවණක් උපදවා ගන්න මේ සූත්‍රය හේතු වෙනවා. ඊළඟට ඕපම්බ වර්ගයේ තියෙනවා රත විනීත සූත්‍රය. සප්ත විසුද්ධි විග්‍රහය. ඊළඟට මහා යමක වර්ගයේ තියෙන මහා තණ්හා සංකය කියන සූත්‍රය. අර සාති කියන භික්ෂුවකට අදහසක් ආවා විඥානය කියන්නේ භවයෙන් භවයට යන එකක් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ සාතිගේ ඒ අධර්මයට නිඳා කරලා මොකද කරන්නේ? සාතිරු උගන්වනවා විඥානය කියන්නේ භවයෙන් භවයට යන එකක් නෙවෙයි. ඒක හේතුන් නිසා උපදින එකක්. හේතු නැති කලින් නැති වෙලා යන එකක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී මේ විඥාන කියන්නේ හේතුන් නිසා ඇති වෙලා හේතු නැති කලින් නිරුද්ධ වෙලා යන අනාත්ම ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ සාති භික්ෂුවට විග්‍රහ කරන්න හැටිත් ඊළඟට තවත් බොහෝ කරුණු කාරණා ඒ සූත්‍ර දේශනාව තුළ අර සම්මාදිට්ඨි සූත්‍රයේ වගේ සාකච්ඡාට බඳු කරන්න හැටි අපිට දැනගන්න පුළුවන්. මේ සූත්‍ර ධර්ම විවරණ තුලින්. ඊළඟට අවසාන වශයෙන් චූල යමක වර්ගයේ මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා. චූල යමක වර්ගයේ මහා වේදල්ල සූත්‍රයේ පින්නත තියෙනවා. කොට්ටිත ස්වාමින් වහන්සේත්, මහා කොට්ටිතයන් වහන්සේත්, මහා සාරිපුත්තයන් වහන්සේත් ප්‍රශ්න සහ විසඳුම් වශයෙන්, ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් දීර්ඝව සිද්ධ කරන සාකච්ඡාවක්. දුෂ්ප්‍රාඥ බව කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? කියන්නේ අපිට තියෙන ගොඩාක් ගැටලු විසඳ ගන්න පුළුවන් සූත්‍රයක් තමයි මහා වේදල්ල. ඉතින් පින්වත්නි අපි ධර්මයේ ඉගෙන ගන්න නිවන් දකින්න. නිවන් දකින්න නම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. සීලය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකය කියන්නේ අන්නේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්තියට යන්නට, ප්‍රතිපත්තියට කැමැත්ත ඇති කරගන්න, ප්‍රතිපත්තිය තුළ වාසය කරන, ප්‍රතිපත්තියේ උප්පරිම හරය වුණ සසර දුකෙන් නිදහස් වීම කියන තැනටම යන්නම හේතු වෙන උතුම් විවරණ කිහිපයක් තමයි මූල පණ්ණාසිකය කියලා කියන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කළේ මොන නැවත ආවර්ජනා කරනවා, මතක් කරනවා අපි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තියෙන 152ක්. ඒ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා 3ක් තියෙනවා. මූල පණ්ණාසිකේ තමයි පළවෙනි පොත, මජ්ක්‍ධිම පණ්ණාසිකේ දෙවෙනි පොත, තුන්වෙනි පොත උපරි පණ්ණාසිකය. මූල පණ්ණාසිකේ තියෙනවා වග්ග 5ක්. වග්ග 5 10 බැගින් සූත්‍ර 50ක් තියෙනවා. අද දවසේ අපි මේ සූත්‍ර 50න් සූත්‍ර 15ක් අරගෙන සීලයට දාලා, සමාධියට දාලා, විදර්ශනාට දාලා වැදගත්කම ගැන සාකච්ඡා කළා. මුලින්ම උපමාවක් අපි සිහිපත් කළා. රස කැවිලි කඩේකට ගියාට පස්සේ ඒ රස කැවිලි කඩේ අය මොකද කරන්නේ? අපිට දොදොල් කෑල්ලක් දෙනවා අනුභව කරන්න. ඒක අනුව අපි තේරුම් ගන්නවා ඒ කඩේ තියෙන දොදොල් වල රස කොහොමද කියලා. අන්න ඒ වගේ අපි හිතනවා, අපි විශ්වාස කරනවා මේ කෙටි පැයකට ආසන්න කාලයක් තුළ මේ සූත්‍ර ධර්ම 15ක් පිළිබඳව සිද්ධ කළ මේ කෙටි විග්‍රහය තුලින් පින්තුන්ට මේ සූත්‍රයන්ගේ තියෙන රසය දැනෙන්නේ නැති කියලා. අපි ඉතින් ආරාධනා කරන්නේ ඊටාම කෙටියෙන් මේ සූත්‍ර ධර්ම 15 පිළිබඳව සිද්ධ කළ විග්‍රහය තුලින් ඇතිවෙච්ච රසය අත්දකින්න. තව තවත් අත්දකින්න. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසික ග්‍රන්ථය වෙළඳ සැලකින් හරි අරගෙන, කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරි හුවමාරු කරගෙන හොඳට හදාරලා වික්ත, විනීත, විශාරද, බහුශෘත, ධර්මදර, ධම්මානුධම්ම පටිපන්න පරමත ධර්මයෙන්ම බුද්ධ වචනයෙන්ම නැති කරන්න පුළුවන් උතුම් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න. ඒක තමන්ගේ වෙන්න තියෙන ලොකු යුතුයකමක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට කරන ලොකු යුතුයකමක් තමයි පිරිසිදු බුද්ධ වචනේ දැනගෙන ඒක තමන්ගේ ජීවිතේට ගලපගෙන අධර්මයේදී ධර්මානුකූලව ඒවාට එරෙහි වෙලා ඒ පරමත නැසමින්
බුද්ධ ශාසනය පිරිසුදු ඉස්සරහට අරගෙන යන්න තල්ලුවක් දෙන එක. ඉතින් මෙතකින් දේශනාව අවසන් කරනවා. පින්තුන් හැම දෙනාටම ආරාධනා කරනවා. හෙට ඉඳලා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය සූත්‍රයේ ඉඳලා දින 50 සූත්‍ර 50 ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. හැම දිනාටම ආරාධනා කරනවා එකතු කරන්න කියලා. හැම දිනාගේම ඥානය වැඩේවා, ඥානය පහළ වේවා, උතුම් ධර්මාබෝධයම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්වත් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ සූත්‍ර ධර්ම විවරණයේ දෙවන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. අංක 163 දිලිනී නිවසේ බොටනික් වත්ත වැලිගොඩ උතුර කලතුර ඉඳලා තමයි මේ පින්තුන් සම්බන්ධ වෙන්නේ. KKD නිහාල් කන්නංගර මහත්මයා. ඉතින් මේ නිහාල් කන්නංගර මහත්තයා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්න හේතු සඳහන් කරලා තියෙනවා. මේ මහත්මියත් අද දිනට උපන්දිනයේ දින තක්ෂිලා හේවගේ දෙවානි කලංශූරී යන දියණියන් දෙදෙනාගේ ඉදිරි අනාගතය සඳහා අවශ්‍ය කායික මානසික සුවපත්භාවය පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඊටාම් පිරිසුදු බුද්ධ වචනය ලෝකයාට ලබා දෙන්නට මේ පැයක් තුල අපි ගත්ත වෑයම තුල යම්කිසි කුසලයක් ඉපදුනා නම් ඒ කුසලයක් ධර්ම දේශනාවට දායකත්වයෙන් දැරීම තුල යම්කිසි කුසලයක් ඉපදුනා නම් ඒ කුසලයක් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපේ පින්තුන්ගේ හිතවල යම්තා කුසලයන් ඇතුළු නම් ඒ කුසලෙනුත් හේතු වෙලා මේ දයාබර දියණිවරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ආත්මචන සාර්ථක වෙන්න, සිල්වත් ගුණවත් නැනවත් දියණියන් බාටපත් වෙන්න, අනාගතේ යහපත් කරගන්න, සාර්ථක කරගන්න, ඒ වගේම උතුම් නිර්වාණය සැනසෙන්නත් මේ උතුම් කුසලය ඒ දරුවන්ට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිහාල් කන්නංගර මහත්මයාත් මේ මහත්මිය සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කළ අප හැමගේ ධර්ම අවබෝධය දිනු වීම පිණිසත් අපගේ නමින් මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ මහා පුණ්‍ය කර්මය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ජයමග රූපවාහිනියේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව භාවයත් උතුම් නිර්වාණ අවබෝධයත් ලැබේවා කියලා නිහාල් කන්නංගර මහත්මයාත් ඒ මහත්මියත් බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරලා තියෙනවා. ඉතින් අදට නියමිත දේශනාව මෙතකින් අවසන් කරනවා. දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන නිහාල් කන්නංගර මහත්මයාට ඒ මහත්මියටත් ධර්ම ශ්‍රවණය කර අපේ පින්තුන් හැම දෙනාටම තව තවත් මේ බුද්ධ ශාසනය තුල ප්‍රඥාව වර්ධනය කර ගනිමින්, චිත්ත සමාධි සීලාදී ගුණ ධර්මයන් වර්ධනය කර ගනිමින් භයානක ව්‍යසනයක් පැතිරෙන මේ කාලේ කිසිම අතුරුන්තරාවකුත් වෙන්නේ නැතුව ප්‍රතිපත්තියෙන්ම තමන්ගේ ජීවිතය රැකගෙන මෙලොව පරලොව දෙලොව සුවපත් කරගෙන උතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සූත්‍ර ධර්ම විවරණ මූල පණ්ණාසක විග්‍රහය මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.